චූලාභයගේ මා නවකතාව තාමත්ම හොඳින් කතන්දර ස්වරූපයෙන් කියන්න සමත් වෙච්ච රචකයෙක්. ඔහු කතා කීමේ සූරයෙක්. ඔහු මේ ප්ලොට් එක තාම ලස්සනට පාඨකයව අල්ලලා පොලේ ගහන්න ඔහු සමත් වෙනවා. ගැඹුරු කියවීමකට ගියොත් එහෙම සිංහල දෙමළ ප්‍රේමයක් ඇති වෙච්ච පමණින් ජනවාර්ගයේ ගැටලු විසඳෙන්නේ නැහැ. සරල දේවල් තුලින් ආනන්දයෙන් ප්‍රඥාවට පාඨකයවන් උත්සාහ කරනවා. ආනන්දයෙන් මරිය කඩේට යවන්නේ නැතුව. ආයිබෝන් ඔබ සියලුම දෙනාට බොහෝ විට අපිට වර්තමානය මගහැරෙනවා. මොහොතේ ජීවත් වීම තුළ සිහිය කියන කාරණා අපට අහිමි වෙනවා. බොහෝ විට අපි අතීතයේ යමක් පිළිබඳව තැවීමක්, ඒ වගේම වර්තමානය පිළිබඳව යම්කිසි සිතීමක් නිසා අපට මේ මොහොත අහිමි වෙනවා. සිහියෙන් ඉන්නට, නුවණින් දකින්නට ඒ කාර්ය සඳහා අපි පොතයි හිතයි ඔබ වෙනුවෙන් රැගෙන එනවා. අද දවසෙත් අපි මේ ආකාරයෙන් ප්‍රවේශය ලබා ගන්නවා පොතයි හිතයි වැඩසටහනට. ඒ සිහියෙන් යුත් මිනිසා නිර්මාණය කිරීම සඳහා අදත් අපි විචාරයන් ලබා දෙන්නට සූදානම් අගනා කෘතියක් වෙනුවෙන්. ඒ තමයි මා නැමැති නවකතාව. මෙහි කතුවරයා වන්නේ චූලාභය ශාන්ත කුමාර මහත්මයා. ඉතින් අද දවසේත් අපි විචාර වට දෙකකුත් ඒ වගේම ප්‍රතිචාර වටයකුත් පවත්වන්නට සූදානම්. අපි මුලින්ම විචාරකයන් හඳුන්වා ගමු. අපි මුලින්ම හඳුනා ගන්නවා මනුරම වීරසිංහ මහත්මයා. ඔබව බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම තමයි කපිල එම් ගමගේ මහත්මයා. ඔබත් සුපුරුදු පරිදි අපේ වැඩසටහනට පිළිගන්නවා. මේ දෙපළම අපිත් එක්ක පොතයි හිතයි වැඩසටහන තුළ නිරන්තරයෙන්ම විචාර ලබා දෙන්නට අපිත් එක්ක සම්බන්ධ වන පිරිස්. ඒ වගේම තමයි සුමුදු චතුරානි ජයවර්ධන වෙනදා වගේම සිනහමු සමෝහන අපිත් එක්ක ඉන්නවා වැඩසටහනට සම්බන්ධ වෙලා මේ විචාරක වට දෙකත් ප්‍රතිචාර වටයත් මෙහෙවන්නට. අපි මේ අවස්ථාව ළඟා කරගන්නේ මා නැමැති නවකතාව පිළිබඳව චූලාභය ශාන්ත කුමාර මහත්මයා දක්වන අදහස් විමසන්නට. මා කියන්නේ මගේ තුන්වෙනි නවකතාව. 2018 වර්ෂයේ තමයි මේ නවකතාව එළි දකින්නේ සුරස ප්‍රකාශයක් හැටියට. මීට පාදක වන්නේ වසර ගණනාවක් තිස්සේ අපි අද්දුටු යුද්ධමය පරිසරය පිළිබඳව බොහොම සංවේදී සිදුවීම් ජාලාවක් දශක 3ක් පුරාවට දිවෙන කතාවක් තමයි මා නවකතාවට මා පාදක කරගෙන තිබෙන්නේ. දැන් යුද්ධය පිළිබඳව කතා කරන බොහෝ දෙනා යුද්ධය පිළිබඳව විවිධ ඇසින් බලනවා. යුද්ධයේ ජයග්‍රාහිකත්වය පිළිබඳව ඇතැම් අය උදම්මනනවා. ඒ වගේම යුද්ධයේ තියෙන බිහිසුණුකම පිළිබඳව ඇතැම් අය බොහොම කම්පාවට පත් වෙනවා. ඉතින් මා මේ නවකතාව තුළින් කියන්නට අදහස් කළේ යුද්ධයට කිසිසේත්ම සම්බන්ධයක් නැති මිනිසුන් යුද්ධය හේතුවෙන් කොයිතරම් අපහසුතාවයට පත් වෙනවද. මෙන්න මේ ඇසුරෙන් පෞල් සංස්ථාව තුළ සිදුවන කිසියම් සිදුවීම් මාලාවක් මා නවකතාව තුළින් නිරූපණය කරන්නට මා උත්සාහ කළා. ඇත්ත වශයෙන්ම මේක ටිකක් අසීරු කාර්යයක් වුණා. මොකද දීර්ඝ කාලයක් තිස්සේ බොහෝ අත්දැකීම් උකහා ගනිමින් ඒවා සොයා යමින් ඒ වගේම ඊට පසුබිම් තොරතුරු අධ්‍යයනය කරමින් කරපු නවකතාවක් හැටියටත් මට මේ නවකතාව පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල් වලදී මීට පාදක වෙච්ච ස්ථාන සොයා යන්නට මට සිදු වුණා. මේ වගේ දීර්ඝ කාලයක් තිස්සේ කරපු ව්‍යායාමයක ප්‍රතිඵලයක් තමයි මා කියන නවකතාව. අත වශයෙන්ම මා නවකතාවට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. අදටත් මේ නවකතාව පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. මුද්‍රණ වාර 6කට වඩා වැඩි වාර ගණනක් මේ පොත නිකුත් වෙලා තිබෙනවා. පාඨකයන් විශාල පිරිසක් මේ නවකතාව පිළිබඳව බොහොම උනන්දුවකින් අපිත් එක්ක කතා බහ කළා. තාමත් ඒ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. 2018 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මානය උළෙල සඳහා මේ නවකතාව නිර්දේශ වුණා. ඒ වගේම ඒ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසාන වටේට තේරුණු නවකතා 4 අතරේ මා නවකතාව තිබුණා. ඒ වගේම ගොඩගේ සම්මාන උළෙල සඳහාත් මේ නවකතාව නිර්දේශ වුණා. ඔව්. ඔබ ඒ දුටුවේ චූලාභය ශාන්ත කුමාර මහත්මයා තමන්ගේ මා නැමැති නවකතාව පිළිබඳව දැක්වූ අදහස්. දැන් අපේ සූදානම් වෙන්නේ පළවෙනි විචාර වටය ආරම්භන්නට. සුමුදු ඔබට තිබෙනවා ඒ සඳහා අවස්ථාව දැන්. ස්තුතියි අම්මා. මම මුලින්ම යොමු වෙන්නේ මනෝරම වීරසිංහ
මහත්මයා වෙතට මනෝරම දැන් අපි දශක 3ක යුද්ධයක් අවසන් කරලා ඉන්නවා. මේ දශක 3ක ජනවාර්ගික අර්බුදය ගැන අපිට නවකතාමය වශයෙන් ආපු එහි විවිධ කෝණ ගැන කතා කරපු ප්‍රවේශ හරි අඩුයි. ඒ අර්ථයෙන් ගත්තොත් මා නවකතාව අපිට කොහොමද විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම චූලාභය ශාන්ත කුමාර හේරත් මහත්මයා 2018 ලියපු මා නවකතාවට කලින් ලංකාවේ යුද්ධය පාදක කොටගෙන ලියවුණු පොත් නවකතා තියෙනවා. දැන් අලිමංකඩ කියන කෘතිය ග්‍රේෂන් සම්මානය පවා දිනපු කෘතියක්. එයත් මෙවැනි යුද්ධය පාදක කරගත් නවකතාවක්. ඉතින් ඒ වගේ කෘති කිහිපයක් එලි දක්වලා තිබුණට ඒවායේ යම් කාලවලදී සම්මාන ලැබුණට ඒවායේ අර හද පාරවන ගතිය හෝ සංවේදී ගතිය යම් තාක් දුරකට අඩු වෙලා තියෙන්න ඇති. ඒක නිසා තමයි ඒ දේවල් ගැන කතා නොවෙන්නේ හෝ යම්කිසි ප්‍රශස්ත සම්මාන උළෙලවල් සඳහා හෝ නිර්දේශ නොවන්නට ඇත්තේ. නමුත් මා නවකතාව යුද්ධ ජාතිවාදය, යුද්ධය, ත්‍රස්තවාදය, මනුෂ්‍යත්වය සහ මේ වීරචාරිකාව කියන ඒ කාරණා පහක් අන්තර්ගත වෙච්ච නවකතාවක්. ඉතින් මේකේ යුද්ධ ගැන කියන්නේ නැහැ. යුද්ධ ගැන බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නමුත් මුළු කතාව පුරාම තියෙන්නේ යුද්ධයෙන් වෙච්ච ප්‍රතිඵලය ගැන කියන සංවේදී ඉදිරිපත් කිරීමක්. ඉතින් ඒකෙදි ලේඛකයා සමත් වෙලා තියෙනවා වෙනත් අය යුද්ධ ගැන හෝ මේ ජනවාර්ගික ගැටලුව ගැන කියනවාට වඩා වෙනත් කතාවක් කියන්න. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා ඊටාම සරල වැඩක් දෙමළ කෙල්ලෙකුයි සිංහල කොල්ලෙකුයි දාලා කතාවක් ලිව්වා මේක වාර්ගික තත්ත්වය ගැන කතා වෙන කතාවක්. එක්කෝ දෙමළ නමක් දාලා සිංහල නමකුත් එක්ක සින්දුවක් හදලා දැම්මොත් එහෙම ඒක සාර්ථක වෙයි. ඒක නිකන් අපිත් සහජීවනය වෙනුවෙන් පෙනී හිටිනවා වගේ කියලා. ඉතින් දැන් මේ සම්බන්ධයෙන් අපේ කපිලෙම් ගමගේ මහත්මයාත් කෘතියක් රචනා කරා තෙරියුම් කෝකිලා කියලා. ඉතින් ඒ වගේ නමේ නෙමේ තියෙන්නේ වැඩේ ඇතුලේ. ඒ ඇතුලේ කියනවා මොකද්ද මේ වැඩපිළිවෙලට කරන්න ඕනේ. නමුත් ඒ කරන කිසි දෙයක් වර්තමානයේ මේ ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කළ නොහැකි දේවල්. ඉතින් මේවා තව දුරටත් ප්‍රබන්ධ වශයෙන් තියෙන්න හේතුවත් මේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැති එක තමයි කියලා තමයි මගේ පෞද්ගලික හිතවිල්ල. මොකද නැත්තම් මේ වගේ කෘති කිහිපයක් කෘති ලෝකෙත් ඉදිරිපත් වෙලා තියෙනවා. ලංකාවේ යුද්ධය ගැන විතරක් නෙමෙයි ලෝක යුද්ධ ආශ්‍රය වුණු. නමුත් ඒ එකකින්වත් තවමත් මේ ගැටලුවට නිශ්චිත විසඳුමක් හෝ නිශ්චිත යෝජනාවක් නැහැ. ඒ වගේම තමයි ප්‍රබන්ධකාරයෙකු ඒව කළ යුතුත් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද ඔහු මේ දක්වන්නේ වෙනත් කතන්දරයක් කීමක්. ඉතින් ඔහු කතා කීමේ සූරයෙක්. ඒ කතා කීමේ සූරත්වය තුළ ඔහු මේ චූටි සිදුවීම මේ ප්ලොට් එක ඊටාම ලස්සනට කෘතියේ අවසානය දක්වා ගෙනහිල්ලා පාඨකයව අල්ලලා පොලේ ගහන්න උ සමත් වෙනවා. ඉතින් මේ දක්ෂතාවය නිසා වෙන්න ඇති මා කෘතිය බොහෝ මුද්‍රණ වාර ගාණක් මුද්‍රණය වන්නට ඇත්තේ සහ මම දැක්කා ඔය Facebook වගේ සමාජ ජාල තුල වැඩිම ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ කාන්තාවන්ගෙන්. පිරිමි අයට වඩා මේ පොත කියවලා තියෙන්නේ මම එවැනි මේ 100ක් විතර පරිශීලනය කරා 70කට වැඩි ප්‍රමාණයක් තිබුණේ කාන්තාවන් දාපු කමෙන්ට් සහ ਵਿਚාරයන්. ඉතින් ඒක නිසා මේක මේ අම්මා කෙනෙක්ගේ කතාව ඒ අයට දැනෙන කෝණය සහ දැනෙන විදිය වෙනස් ඇති කියලත් මම විශ්වාස කරනවා. කපිල මහත්මයා අපි මෙහෙම හිතුවොත් මා කතාව ඇතුලේ මේ ජනවාර්ගික අර්බුදයේ තිබුණු ඒ හද සසල කරන දේ අපිට කියවා ගන්න බැරි වුණු මානුෂීය කතාව මා නවකතාකරුවට පුළුවන් වෙලා තියෙනවද නවකතාව ඇතුලේ සාකච්ඡා කරගන්නට? යම් පමණකට සමුදු පුළුවන් වෙලා තියෙනවා. කියන්නේ දැන් මනෝ කිව්ව ආකාරයටම මේක ටිකක් සංවේදී කතාවක්. දැන් ඇත්තටම හුඟක් සංවේදී අය මේ කතාවට ආකර්ෂණය වෙන්නේත් ඔය හේතුව උඩ. ඇත්තටම ගත්තොත් ප්‍රබන්ධකරුවාගේ තියෙන වගකීම වෙන්නේත් ඕකනේ. ඒ කියන්නේ සාහිත්‍යකරුවා එහෙම නැත්නම් වෙනත් කලා භාවිතාවක ඉන්න කෙනෙක් රටක තියෙන කිසියම් අර්බුදයක් ගැටලුවක් සම්බන්ධව තමන්ගේ කලා මාධ්‍යයෙන් ප්‍රකාශයක් කරනකොට ඔහු කරන්නේ ඒකට විසඳුම් හොයා දෙනවට වැඩිය විසඳුම් හෙවීම සඳහා අවශ්‍ය වන ජන සමාජයක් හදන එකනේ. ඒ කියන්නේ ඔහු හැම වෙලේම උත්සාහ කරන්නේ ඔහු ඇය උත්සාහ කරන්නේ ජන සමාජය සංවේදීව මේවා දිහා බලන ආකාරයට ඔවුන්ගේ මනස හදන එක.
එතකොට ඒක මේ නවකතාවෙන් උනා කියලා වෙලාවකටත් හිතෙනවා. නමුත් වෙලාවකට හිතෙනවා ඒක හුදු සංවේදීකමක් විතරක් වෙලා නතර වෙයිද. එහාට ගිහිල්ලා ඇත්තටම ජනමාර්ගික ගැටලුවකට ස්ථිරසාරව සොයාගත යුතු විසඳුමක් සම්බන්ධ අදහසක් ගොනු කරගන්නට පාඨකයා සමත් වෙනවාද කියන ගැටලුව තියෙනවා. හැබැයි චූලාභයගේ මේ මා නවකතාව මම දකින්නේ ඔහු ඉතා අපූරු තාමත්ම හොඳින් මේ නවකතාව කතන්දර ස්වරූපයෙන් කියන්න සමත් වෙච්ච රචකයෙක්. මේ නවකතාවේ තියෙන විශේෂත්වය ඒකයි. ඒ කියන්නේ මේ නවකතාව මුල සිට අග දක්වා කියවන කෙනෙකුට මේ නවකතාව කියවන්න පටන් ගත්තාම මැදදී නතර කරන්න හිතෙන්නේ නැති විදිහේ නවකතාවක්. ඒ කියන්නේ ඊටම තදින් පාඨකයාව මේ නවකතාවට බඳ ගන්නවා. ඉතින් ඒක මං හිතන්නේ ඒක ශූර ප්‍රබන්ධකරුවෙක්ගේ තිබිය යුතු ලක්ෂණයක් තමයි ඒක. මොකද අපි දන්නවා සමහර නවකතා හෝ වේවා කෙටි කතා හෝ වේවා වෙනත් කෘතියක් ප්‍රබන්ධ කෘතියක් වේවා අපි සමහරලාට කියවද්දී අපිට ආන්තික වෙනවා. අපේ තියෙන රුචිය ආන්තික වෙලා යනවා. ආන්තික වෙලා අපි පොත පැත්තකින් තියලා වෙන වැඩක් කරලා ඊට ආයෙ පස්සේ වෙලාවක ඉඳ ලැබුණාම කියනවා. දැන් මේ කෘතිය මම පවා මේ කෘතිය අත් නොහැර කියවපු කෘතියක්. ඒ කියන්නේ මම පවා ඊටම දැඩි ලෙස මේකට ආසක්ත වෙලා මුල සිට අග දක්වා එක හැල්මේ මේ කෘතිය කියවලා ඉවර කරා. ඒක ශූර ප්‍රබන්ධ රචකයෙකුගේ තිබිය යුතු ඒ අතින් ගත්තාම මානව කතාව ඔහු ඊටාම ශූරාකාරයට රචනා කරලා තියෙන මම ඇත්තටම චූලාභයව දකින්නේ ඊටාම හොඳ කතන්දරකාරයෙක් හැටියට. හොඳ තැනකින් අතරුනේ මනෝරම් වීරසිංහ මේ කතාව ඇතුලේ කතාවකින් එහාට ගිය දෙයක්. ඒ කියන්නේ වියමන ඇතුලේ ඔහුගේ තියෙන සාර්ථකත්වය නිසාම ඔහුට ඒ කතාවේ නිෂ්ඨාවක් හොයාගන්න බැරි වුණා කියලා මං කිව්වොත්. සමහර වෙලාවට එහෙමත් හිතෙන්න පුළුවන්. නමුත් මේකේ මම දකින්නේ මේ චූලාභය කියන ස්ටෝරි ටෙලර් නැත්තම් කතන්දර කියන්න මේ ආකෘතික මැජික්ස් පෙන්වන්න යන්නේ නැහැ කතාවේ. දැන් ගොඩක් අය වර්තමානයේ ලියවෙන නවකතා එක දිගට කියවන්න යන්න අමාරුයි සහ ඉතාම හොඳ ප්ලොට්ස්. ඒ කියන්නේ ලස්සන කතාන්දරයක් තියෙන කතා නවකතා විනාශ වෙලා තියෙනවා පහුකාලීනව. දැන් සම්මාන සඳහා නිර්දේශ වෙනවා කියවන්න අමාරුයි. ඒකට හේතුව තමයි එක දැන් බටහිරින් ආපු සෝ කොහේ හෝ තියෙන විචාරවාදයන් ඒක මැදට අර කතාවේ මැදට ඔබ්බලා ඒක ටිකක් සම්භාව්‍ය කරන්න හෝ ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් චූලාභය මා කතාවේදී ඒක එහෙම මේ සෙල්ලම් දාන්න හෝ පොරත්වය පෙන්වන්න හෝ ගිහින් නැහැ. කතාව සුලභයි සරල දෙයක් තියෙන්නේ. මහා ලොකු මේකේ කතන්දරයක් නෙමෙයි. නමුත් ඒ කතාව කියන්න ඕන විදිය මහා ඇඩ්වාන්ස් පාඨකයන්ටයි රසිකත්වයෙන් පහළ පාඨකයන්ටයි ඔක්කොටම විඳින්න පුළුවන් විදියකට ලියලා තියෙනවා. ඉතින් ඔහුගේ අරමුණ මේ සාක්ෂාත් වෙලා තියෙනවා කියලා මම පෞද්ගලිකව හිතනවා. ඒකට හේතුව තමයි ඔහු මේ කතාව ඉදිරිපත් කරලා තියෙන විදිය. ඉතින් ඔහුගේ අනික් කෘති ගත්තාම සූර්ය කුසුම තමයි ඔහුගේ පළවෙනි නවකතාව මම කියවුවා. ඒක රහස් පරීක්ෂක නවකතාවක් වගේ. ඒක මම කිව්වා ඒක ඩිටෙක්ටිව් රොමෑන්ස් එකක් කියලා. ඉතින් ඊට පස්සේ ඔහු ලියනවා සකී බාර්යා කියලා කෘතියක්. එයත් මේ වගේම කතාව. හැම එක කතාවකම ඔහුගේ පොදු ලක්ෂණය තමයි මේ අහිමි වීම කියන දේ. ඉතින් ඒ ඔහුගේ මාවතක් ඇති ඔහුගේ කතාවල හැම එකම ගමනක් කිය තියෙනවා. අහිමි වීම තියෙනවා. එහෙම නැත්නම් මාතලේ හරි ඔහුගේ හැම කතාවකම තියෙනවා. ඉතින් මේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ඊටත් වඩා ඔහුගේ දක්ෂතාවය මම දැකලා තියෙන නවකතාවටත් වඩා කෙටි කතාවේ ඔහු හොඳ කෙටි කතාකරුවෙක්. ඔහුගේ 25 වෙනි තට්ටුව පොතේ කෙටි කතා සියල්ලම උස්සලා පොලේ ගහන මට්ටමේ කෙටි කතා. ඒ තරමටම ඉහළ කෙටි කතා. ඉතින් ඔහු මේ නවකතා ලියද්දිත් ඒ තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. මොකද මේ බටහිර සිනමා කෘතිවල තියෙන ප්ලොට් ට්විස්ට් කරනවා කියන එක. ඒ කියන්නේ අවසානයේදී හිතන්නේ නැති විරුද්ධ දෙයක් අවසානයේදී ප්‍රේක්ෂකයාට හෝ පාඨකයාට දකින්න ලැබෙන එක. ඒ තාක්ෂණය ඔහු හැම අවස්ථාවෙම පාවිච්චි කරනවා. ඉතින් ඔහු ලොකු ආකෘතික හරඹයන් කරන්නේ නැහැ. ඊටාම සරල දේවල් තුලින් ඔහු මේ ආනන්දයෙන් ප්‍රඥාවට පාඨකයාවන් උත්සාහ කරනවා. ආනන්දයෙන් මරිය කඩේට යවන්නේ නැතුව. කපිල අයියා සමහර වෙලාවට හිතෙනවා මේ නවකතා වීරත්වය ආරෝපණය කරන්නට ගිහිල්ලා අර කතා කලාවෙන් සමහර තැන් යුද්ධයේ තියෙන බිහිසුණුකම ඊට පස්සේ අරුල් එක්ක පැන යන සිද්ධිය මේවා ගත්තම
අනවශ්‍ය වීරත්වයක් ආරෝපණය කරන්නට උත්සාහ කරනවාද? එහෙම නැත්නම් අර යුද්ධය උත්ප්‍රාසයට නගනවාද? වගේ ගතියක් අපිට දැනෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? මෙහෙමයි සමුද මට හැබැයි එහෙම කියන්නේ යුද්ධය සම්බන්ධ බරපතල අදහසක් මේක ඇතුලේ මට ආවේ නැහැ. මට ඇත්තටම තිබුණේ අර මනෝ කිව්වා වගේ චූලා හරිම සමත් මේ ට්විස්ට් කිරිල්ලට. සහ ඊළඟට මේ ඔහු පාවිච්චි කරන පටිත ස්ටයිල් එක තමයි කියන්නේ ඩිටෙක්ටිව් නැත්නම් අභිෂ්ක ස්ටයිල් එක කියලා අපි කියනවා. ඒ කියන්නේ ඩිටෙක්ටිව්, ඒ කියන්නේ රහස් පරීක්ෂක විදිය. ඒ කියන්නේ හැම මොහොතකම ඊළඟ මොහොත මොනවා වෙයිද කියලා අපිට හිතා ගන්න බැහැ. කුතුහලයෙන් අපිව දැවෙනවානේ. ඒක මේ මුල් පරිච්ඡේදයේ ඉඳලා අවසාන පරිච්ඡේදයට නම් එක විදිහට මනෝ තියෙනවා. මුලින් අර අපි පෙම්වතිය කියලා මුලින් ඇත්තටම එන්නේ මේකේ පෙම්වතිය තියෙන්නේ කියලා කියලානේ බලමු. මේකේ පෙම්වතිය කියලා අපි හිතාගෙන ඉන්නේ. එනකම් මේ ගුවන් තොටුපළේ බලාගෙන ඉන්නේ පෙම්වතිය එනකම් කියලා. දෙවන බලන්න ගියාම පරිච්ඡේදය තමයි තමයි දෙවෙනි පරිච්ඡේදය තමයි අපිට අහුවෙන්නේ මේ දැනගන්නේ. අම්මා එනකම් ඉඳලා තියෙන්නේ කියලා. අවසානයේත් අපි හිතනවා මේක සබාතමෝ සතුටින් විසිර ගියාය වගේ තැනකට ඉවර වෙයි කියලා. අන්තිමට බලපුවම එහෙම වෙන්නේත් නැහැ. අර ගුවන් තොටුපළෙන් පටන් අරන් ප්ලේන් එකෙන් ඉවර කරනවා. ඒ හැම තැනකම ඔහු ඒ අර අපි කියනවා ඒ ඩිටෙක්ටිව් ගතිය තියා ගන්නවා. මම හිතනවා මේක පාඨකයා අහුවෙන තැන. ඒ කියන්නේ තාමත්ම අපූර්වට ඒ කියන්නේ ඊළඟ මොහොත කියවන්න ආයෙ පෙළඹෙනවා. ඊළඟ මොහොත ඔහුට ඒ දක්ෂකම එන්නේ නැති ගුවන් විදුලියේ මං හිතන්නේ ආభాසය මම හිතනවා චූලා ඉතාමත්ම දක්ෂ මේ ගුවන්විදුලි නාට්‍ය තීර පිටපත් රචකයෙක්. ඒ නිසාම ඔහු ඒ අර ගුවන්විදුලිය කියලා කියන්නේ අපි කියන බ්ලයින්ඩ් මීඩියා එකක් නේ. කියන්නේ අන්ධ මාධ්‍යයක් නේ. රූපය නෑ. රූපේම වෙන්නේ ග්‍රාහකයාගේ මනස ඇතුලේ. ඒතකොට මේ මනස ඇතුලේ නිවැරදි රූපයක්, අංග සම්පූර්ණ රූපයක්, විසිතුරු රූපයක් නැවෙන්න නම් සියලු දේවල් වලින් වචන වලින් ඒ ටික තියෙනවා. අන්න ඒ දක්ෂකම චූලට තියෙන නිසා චූලා පොතනුත් ඒකම කරනවා. මේ නවකතාව ඇතුලේ ඒ හැම අවස්ථා සිද්ධි නිරූපණය, පරිසර වර්ණනාවන්, ස්ථානීය වර්ණනාවන් ඒ සියල්ල අංග සම්පූර්ණව කරනවා. ඒ අංග සම්පූර්ණව කරන නිසා මුළු නවකතාවම අපි කියන විෂුවලයිස් වෙනවා. අපේ ඔළුව ඇතුලේ කියවගෙන යද්දි තනිකරම විෂුවලයිස් වෙලා තමයි නතර වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ඔබ මතක් කරපු අරුල් සමග පැන යන අවස්ථාව. ඒ කියන්නේ වෛද්‍යවරුන් දෙදෙනා LTT කඳවුරේ ඉඳලා ඉවරලා පුපුරලා පැනලා යන අවස්ථාවේ ඒ මොහොත ඒ ඔවුන් දෙදෙනාගේ හිත ඇතුලේ තියෙන තැති ගැන්ම අපි තුල පවා ඇති වෙනවා. ඒ ඇති වෙන ආකාරයට තමයි ඒ ගමන, ඒ පැනලා යන ගමන ඔහු රචනා කරන්නේ. මම හිතනවා ඒක හරි විශිෂ්ට කාරණයක්. යුද්ධය ඔහු ඇත්තටම මේකේ යුද්ධයේ තියෙන අමානුෂික බව හෝ යුද්ධයේ තියෙන නිර්ර්ථක බව හෝ එහෙම මතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වෙන්නේ මං හිතන්නේ ඔහුට අවශ්‍යයි යුද්ධයේ තුන්වෙනි පාර්ශවයක්. යුද්ධයේ තුන්වෙනි පාර්ශවයකට බලපාන ආකාරයේ මානුෂීයව කතා කරන්න ඕනකම තිබුණයි කියලා තමයි මට හිතෙන්නේ. නමුත් අපි හුඟක් වෙලාවට දැකලා තියෙන්නේ මේකමනේ. ඒ කියන්නේ මේ යුද්ධය සම්බන්ධ ජනමාර්ගික අර්බුදයක් සම්බන්ධ කතා කරන තැන්වල හුඟක් වෙලාවට ඒකේ වස්තු විෂය හැටියට තෝරගන්නේ ප්‍රේම කතාවක්. අපි හුඟක් තැන්වල දැකලා තියෙන්නේ එහෙම. මේ ප්‍රේම කතාව අරගෙන ප්‍රේම කතාව කොල්ලා සිංහල කෙල්ල දෙමළ එහෙම නැත්නම් කෙල්ල සිංහල කොල්ලා දෙමළ ඔය ආදී වශයෙන් තමයි පොදු කාරණේ ගැන පොදු සමීකරණය ඇතුළට දාලා තමයි අත්දැකීම කතා කරන්න උත්සාහ කරන්නේ. චූලත් හැබැයි ඒකම තමයි කරන්නේ හැබැයි වෙන විදිහකට ඒක කරන්නේ. මනෝරම මේ දැන් අර අපේ කපිලය නවත්තපු තැන. ඒ කියන්නේ දෙමළ තරුණියක් ඉන්නවා, සිංහල තරුණයෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා. ඊට පස්සේ යුද්ධය නිසා මේ අය වෙන් වෙනවා. සීසීකට යනවා. බොහොම සුලභ මාතෘකාවක්. මේ සුලභ මාතෘකාව ඇතුලේ කොහොමද චූලාබේ කැරලි ගහන්නේ නවකතාකරුවෙක් විදියට? ඔව් ඒක තමයි කතුවරයා ලබලා තියෙන ජයග්‍රහණය කියලා මම හිතන්නේ. මොකද දැන් යුද්ධය වගේ සිදුවීමකදී අපි ජයග්‍රාහී පාර්ශවයේ ඉන්නේ. අපි කියන දේ තමයි ඇත්ත. අපි දන්නේ LTT එක මිනිස්සු මැරුවද නැද්ද ඒක නෙමෙයි අදාළ. අපි කියන්නේ මැරුවා. මෙච්චරක් මැරුවා, ක්‍රූර විදියට මැරුවා. අපි තමයි දිනලා ඉන්නේ. ඒක නිසා අපි කියන එක පිළිගන්න. මොකද යුද්ධ ඉතිහාසය කියන ජයග්‍රාහකයාගේ ප්‍රකාශය. ඉතින් නමුත් චූලාබය ජයග්‍රාහකයාගේ පාර්ශවයේ හිටියට ඔහු LTT එක පාර්ශවයට යන්නෙත් නැහැ. සිංහල හමුදාවේ පාර්ශවයට යන්නෙත් නැහැ. ඔහු මැදින් ඉඳන් මේ මානුෂ්‍යත්වය කියන එක උඩ තමයි කතා කරන්නේ. ඉතින් එතනදී ඔහුගේ දක්ෂකම තියෙන්නේ අපේ කපිල මහත්තයා කිව්වා වගේ අර නුවර පෙරහැර
ශ්‍රාවකයාට මවලා දීපු අත්දැකීම් වලින් ඔහු භාෂාව ඒ වගේම තමයි භාෂාවේ පරිසර වර්ණනා. ඉතින් ඔහුගේ මේ පරිසර වර්ණනා ගැන මේ මම උපුටනයක් නිකන් දැක්කා. 88 වෙනි පිටුවේ තියෙනවා මධ්‍යහණය ගෙවි ගොස් හිරු අවරට යමින් තිබින. ඒ හා සමගම ගස් මුල සෙවණ කළ හෙවණැල්ලද අනෙක් පසට මාරු වී ගොසින්ය. එතැනට දැඩි හිරු රැස් පතිත වන්නට වූ හේයින් කවිතා වාඩි වී සිටි තැනින් නැගිට්ටායද. මේ අවස්ථාවේදී මේ කැලේ මේ ඉන්න එකේදී මෙහෙම දෙයක් කියන්න අවශ්‍යත් නැහැ. නමුත් ඔහු මේ පොතට රසයක් දෙනවා, සාහිත්‍යමය රසයක්. දැන් ඊළඟ කාරණාව මමත් දකින විශේෂත්වය ලිංගිකත්වය ඉස්මතු කර නොදැක්වීම. මොකද අපේ අලුත් තරුණ නව කතාකරුවන් ආදුනිකයින් සහ ගොඩක් අය හිතනවා ටිකක් ලිංගිකත්වයේ වැඩිපුර විස්තර කරලා ස්ටෙප් බයි ස්ටෙප් විස්තර කරපුවාම තමයි ටිකක් නව කතාව නැගලා යන්නේ සහ මේක සම්මාන වලටත් එන්නේ ජනප්‍රිය වෙන්නේ විකිනෙන්නේ කියලා. ඔහු මේකෙදී එහෙම එකම කුණුහරුපයක්වත් පාවිච්චි කරන්නේ නැතුව බොහෝම ඉවසීමෙන් ඒ සිදුවීම් සබාදහමත් එක්ක කලවම් කරලා අවසන් කරන්නට සමත් වෙලා තියෙනවා. ඊටාම මනරම් සිංහල භාෂාවකින්. පළවෙනි දේ භාෂාවේ නිර්වද්‍යතාවය සහ ලස්සන. ඉතින් ඒකට ඔහුට පැරණි සම්භාව්‍ය සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ආభాෂයත් ලැබෙන්න ඇති. ඉතින් ඒ වගේම ඔහුට මේ කැරලි ගහද්දි තවත් තමුන්ගේ අත්දැකීම් කියන දේවලුත් බලපාන්න ඇති. දැන් ඔබතුමිය ඉස්සෙල්ලා අර ඇහුවා වගේ දැන් මේ මා කියන්නේ කවුද කියන එක. ඒක චූලාභයගේ යම් කිසි මොනවා හෝ කොහෙන් හෝ සම්බන්ධ වෙච්ච අත්දැකීමක්. එහෙම නැත්නම් ඔහු මාතලේ ඉඳෙද්දි මීට ආසන්න සිදුවීම් අත්විඳලා තියෙනවා කියනවා. ඊළඟට මේ අම්මාගේ කතාව ඒ සම්බන්ධයෙන් ඒක දන්නේ කතුවරයා පාඨකයාට එක එක අදහස් හිතා ගන්න ඔහු ඉඩ ඇරලා තියෙනවා. තවත් මම ඒ කැරලි සම්බන්ධව මේ කිව්වේ මේ භාෂාවේ ලස්සන ගැන තවත් එකක් කියන්න ඕනේ. මේ හුලංගමුව පරණගම වලව්වෙන් නික්ම මොරිස් මයිනර් රථයේ ඉදිරියට ඇදී පසුපස හැරී බැලුවාය. වලව්වේ විවෘත ආලින්දයේ මහ කණුවක් ළඟට වී ඈත යන රිය දෙස බලා සිටි ඔහුගේ ඒ ශෝකීරියව්ව කිසිදා නොමැකෙන බිතුසිතුවමක්සේ ඈ සිතෙහි සනිටුහන් විය. ඔහු මේ සංකේත පාවිච්චි කරලා මේ දේවල් කියන්න උත්සාහ කිරීමත් මේ කෘතියේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. හැම ගොඩාක් වෙලාවල් වලට ඔහු සමහර සිදුවීම් වලට සංකේත පාවිච්චි කරනවා. දැන් ත්‍රස්තවාදී නිරූපණය කරන්න යද්දිත් බොහෝ දෙනෙක් මේ ඒ සනාත කරන්න යන මත ඔහු සනාත කරන්න කිසිම අවස්ථාවක ඔහු අනාත කරන්න උත්සාහ කරන්නේත් නැහැ. ඔහු ඒ සිදුවීම ඉදිරිපත් කරනවා. ඒකට මේ තමා විසින් අර්ථකථනයක් දෙන්න යන්නේ නැහැ. කියවන මිනිහට ඒක ගන්න ඉඩ ඇරලා තියෙනවා. ඉතින් ඒ වගේ කාරණා කිහිපයක් මේ කතාවේදී මම අත්විඳා. ඉතින් කපිල මහත්තයා කිව්වා වගේ අර නවත්තන්න නැතුව කියවන්න යන ශානරය. ඕක මේ ඇත්තටම ලංකාවේ රහස් පරීක්ෂක කතාවල තිබිච්ච දෙයක්නේ. ඕක නව කතාවල වලට නැත්තම් මේ ප්‍රබන්ධ වලට මුල් පෙළේ ප්‍රබන්ධ වලට තාම මෑත කාලෙකදී තමයි මේ ප්‍රේමයත් එක්ක ඔය සිදුවීම් ආවේ. ඉතින් දැන් ඔයිට කලින් මේ වෛද්‍ය සුසිත රුවන් උත්සාහ කරලා තියෙනවා ඔය මේ ආකාරයෙන්ම චිත්‍රපටයක ආකාරයෙන් රූප රාමු මැවෙන චිත්‍රපටයක දර්ශන මැවෙන ආකාරයේ ලියන්න ඒ ඔහු නොවේ නැමැති කෘතියෙන්. ඊට පස්සේ මංජුල සේනාරත්න මහත්මයා කෘති දෙකක් ඉදිරිපත් කරලා තිනවා. ඒවායේ ප්‍රේමය කියන කොටස නැහැ. ත්‍රිලිං කියන කොටස තියෙනවා. ඉතින් මේකේ වැදගත් වෙන්නේ අර ත්‍රිලිං එකට අමතරව පොඩි ඔළුවට පුංචි ටච් එකක් දෙනවා. මේ වෙනත් විදියකට හිතන්න. ඉතින් ඒක තමයි මේ බහුතරයක් පාඨකයෝ මේක වැළඳ ගන්න හේතුව කියලා මම හිතන්නේ. මෙතරම් මුද්‍රණ වාර ප්‍රමාණයක් පොත යන්නත් හේතුව මේ මිනිසුන්ට කියවන්න ආස හිතීම කියවන්න එපා වෙන නවකතා මොනවා සම්මාන ලැබුණත් වැඩක් නැහැ. මොකද මෑත කාලේදී අපි දැක්ක සමහර කියවන්න හිටපු නවකතා ගැන ඒ ප්‍රවීණ විචාරකයෝ කීප දෙනෙක් පත්තරයකට ලියන දෙයක් කරුණාම කිසිදු පාඨකයෙක් Facebook වගේ සමාජ ජාලවල ප්‍රතිචාර දක්වලා තිබුණෙත් නැහැ කියලා. කපිලය මට අරුල් කියන චරිතය දැන් මේ නවකතාව අපි බොහොම ලස්සනට ගලාගෙන යනවා. අරුල් කියන වෛද්‍යවරයාගේ චරිතය බලෙන් එබ්බෙව්වද කියලා පොඩි හැඟීමක් නවකතාව කියවල ඉවරුණාට පස්සේ. ඒ කියන්නේ මේක රැගෙන යාම සඳහා පාවිච්චි කරපු වාහකයක්ද කියලා හිතෙනවා. මොකද හිතෙන්නේ? සමහර විට එහෙම හිතෙනවා වෙන්නත් පුළුවන්. නමුත් අරුල් කියන වෛද්‍යවරයා ඒකේ නියෝජනය කරන්නේ තව
කියන්නේ මේ ජනමාර්ගික අර්බුදයට මැදුණු මිනිස්සුන්ගේ තව එක කොටසක්. ඒ කියන්නේ ඔහු මේ ජනමාර්ගික අර්බුදයේ දමිළ ජනතාවගේ පැත්තෙන් තිබ්බ කාරණේ සාධාරණීකරණය කරනවනේ හැම වෙලේම. මුල් අවධියේදී ඉතාමත්ම බරපතල විදිහට සාධාරණීකරණය කරනවා. දැන් කවිතා පරාජසිංහම් කියන මේ සිංහල හමුදා නිලධාරියාව කසාද බැඳලා හිටපු වෛද්‍යවරිය මැද තැනක තියාගෙන ඉන්නේ. එතකොට අරුල් තව තැනක ඉන්නේ. ඊළඟට කවුද අපි ගත්තොත් මේජර් රේවත පරණගම කියන මේ කවිතගේ ස්වාමි පුරුෂයා තව තැනක ඉන්නේ. එතකොට එහෙම මං හිතන්නේ චූලට අවශ්‍ය වුණා එහෙම පැති කීපයකින් මේ යුද්ධය මිනිස්සු කියව ගත්තාය කියන අදහස පාඨකයාට දෙන්න. හැබැයි අවසාන වශයෙන් ඔහු අරුල්වත් නිදහස් කරනවා එකෙන්. අරුල්වත් නිදහස් කරලා පැන යන අවස්ථාව. කතාකරුවගේ එක ගන්නවා. ආපහු ගන්නවා. ඉතින් අනිත් එක තමයි අර දැන් මේකේ මම දැක්ක අනිත් සුවිශේෂ කාරණේ තමයි මේ අපි අර කතා කරපු ප්‍රේමය කියන එකත් මේක මේ කියන්නේ ප්‍රේමයේ අපි කියන ඩයිමෙන්ෂන්ස් දෙකක් ඔහු පාවිච්චි කරනවා. එකක් තමයි රේවත පරණගමත් කවිතාත් අතර ඇති වෙන කියන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය. ඒ ලයිංගික ප්‍රේමය එක පැත්තකින් ගන්නවා. අනෙක් පැත්තෙන් ගන්නවා නිර්මාල් පරණගම සහ කවිතා පරාජසිංහම් අතර ඇති වෙන මාතෘදාර්ථ ප්‍රේමය. ඒ දෙකම අරගෙන දෙකම හරහා තමයි ඔහු බරපතල කතන්දරේ කියන්න හැම වෙලේම උත්සාහ කරන්නේ. මේකේ මට දැනෙච්ච දේ තමයි සුමුදු මේකේ කේන්ද්‍රීය චරිතය වෙන්නේ නිර්මාල්. නිර්මාල් මැද තියාගෙන තමයි පරිවාරයේ තමයි ඔහු හසුරවන්නේ අනිත් චරිත ටික ඔක්කොම. එතකොට නිර්මාල් එක පැත්තකින් අපි ගත්තොත් එහෙම යුද්ධයේ තුන්වෙනි පාර්ශවයේ. යුද්ධයට ඍජුවම සම්බන්ධ නැති තුන්වෙනි පාර්ශවයේ. එතකොට තුන්වෙනි පාර්ශවයේ නියෝජනය කරන නිර්මාල් පරණගම මැදින් තියාගෙන ඒ කේන්ද්‍රය වටා කවිතා පරාජසිංහම් අරුල් රේවත පරණගම කියන මේ චරිත කිහිපෙම ඔහු ඒක අඩු වැඩි වශයෙන් නරකට ලං වෙමින් සහ ඈත් කරමින් චරිත නිරූපණය කරනවා. ඉතින් ඒක මං හිතනවා ප්‍රබන්ධකරුවෙක්ගේ තියෙන සුවිශේෂ හැකියාවක්. කියන්නේ ඒ එක චරිතයක්වත් අපිට අයින් කරන්න බෑ. මට අරුල්ව ඔබ කිව්ව ආකාරයට බලෙන් එබ්බුවාද කියන සැකේ එන්නේ නැහැ. එන්නේ නැත්තේ මට එක පාරටම හිතිච්ච දේ තමයි මේ අරුල්ගේ යම් අරුල්ගේ මුවට නංවන දෙබස් චූලා මම දැක්කෙම එක විදිහකට මේ LTT අරගලය නැත්නම් මේ දමිළ ජනතාව ගෙනාපු අරගලය එක විදිහකට කියවා ගන්න ජන කණ්ඩායමක් අරුල් නියෝජනය කරා කියන එක තමයි මට ආපු අදහස. මනෝරම අපි දැන් මේ කතාව කියව ගන්නවා එක එක අයගේ මුවින්. කවිතාගේ මුවින් කියව ගන්නවා, නිර්මාල්, ඊට පස්සේ රේවතගේ, අරුල්ගේ මෙහෙම විවිධ කෝණ ඔස්සේ අපි කතාව කියව ගන්නවා. දැන් ඔබ ඉස්සර මතක් කරා මේ ජනවාර්ගික අර්බුදය ගැන පොත් ලියවිලා තිනවා. නමුත් පාඨකයන්ට ගොඩක් සමීප වුන්නේ නැහැ කියලා. දැන් එක පාර්ශ්වයක ඉඳන් ලිවීම නිසා ඒ දේ සිදු වුණා නම් මා නවකතාව එතනින් එහාට ගමන් කරනවා. ඔව්. හරියට හරි. ඉතින් අර මේ කිව්වා වගේ දැන් ලියවෙච්ච හැම පොතකම අපිට වෙච්ච අසාධාරණේ නිසායි අපි මෙහෙම ඒගොල්ලන්ට විරුද්ධව යුද්ධ කරේ. ඒගොල්ලෝගේ පුස්තකාලය යාපනයේ පුස්තකාලයේ ගිනි තිබ්බ සිදුවීම වෙනකම්ම දේවල් වෙනස් වීම අපේ පැත්තෙන් වෙලා තියෙනවද? වෙනවා. ඊළඟට කළු ජූලිය ඇති වෙනවා. මේ සියලුම සිදුවීම් ඒ අපිට ඇත්තටම ඉතාම හොඳ වස්තු විෂයන්. මෑත කාලයේදී මේ යුද්ධය අවසන් වෙලා ඉතාම කිහිප දෙනෙක් විතරයි යුද්ධයේ මේ තියෙන කටුකත්වය ගැන තේමා කරගෙන නවකතා ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඒ ඉදිරිපත් කරපු හැම එකක්ම ජනප්‍රිය නොවන්නට හේතුව අර ඔබතුමිය කිව්වා වගේ මොහු මේ මැද තැනක ඉඳගෙන මේ වැඩේ කරපු එක. ඊළඟ දේ තමයි මේ අපි හිතනවා හැම වෙලාවෙම යුද්ධයේ තිබෙන බිහිසුණු බව හෝ එය අර දැන් උදාහරණයක් විදිහට මෙයාලගේ පලා යාමේ චාරිකාව ඕන කෙනෙකුට ෆිල්ම් එකක වගේ ගැසි බලන් ඉන්න පුළුවන් දැන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ චකිතයෙන් යුතුව බලාගෙන ඉන්න සිදුවීම් වලින් පිරීලා ඊළඟට අර මෑතකදී අපේ ඔය හිටපු වර්තමාන ආරක්ෂක ලේකම්වරයා ලියලා තියෙන කෘතිය වගේ ඒවා නවකතා වලින් ඔබට මිනිස්සු තෘප්තිමත් කරපු කෘති. නවකතා නෙමෙයි ඒ වායේ තියෙන්නේ හුදෙක් ඒ අදාළ සිදුවීම පමණයි. වාර්තාමය ස්වරූපයෙන් තියෙන. ඉතින් මෙතන වාර්තාමය ස්වරූපේ ඉක්මවා ගිහිල්ලා තියෙනවා. වාර්තාමය පැත්තකට තියලා මොහු මේක තුල මේ වෙනත් දෙයක් හදනවා. මොකද සරලව මේ LTT එක
හෝ හමුදාව සුද්ධ කරන්න යන්නේ නැතුව මේක හරහා අපිට මොකද්ද වෙලා තියෙන්නේ අපි කොතනද ඉන්නේ අපේ මේ කතාවේ අවසානයේ සුඛාන්තයක්ද කේදාන්තයක්ද කියලාත් අපිට හොයාගන්න බෑ. ඉතින් එහෙම තැනකට මේ පත් කරන්නට ඔහු මේ සමත් වෙලා තියෙන්නේ තනිකරම මේ භාෂාව පාවිච්චිය සහ මේ චරිත નિયમિત තැනට નિયમિત මාත්‍රාවට ඉදිරිපත් කිරීම. එකකවත් ඕනෑවට වැඩිය ඉස්මතු වෙන්න දෙන්නෙත් නැහැ නැති කරන්න දෙන්නෙත් නැහැ. ඉතින් පාඨකයාට මේ චරිත තුල අතරමං වෙලා මේ මොකද්ද උනේ කියලා. දැන් සමහර අය මට පෞද්ගලිකව කියතන මේක කියවලා අය ඇඬුවා කියලා. ඒත් ගුරුවරියෝ දෙන්නේ කියලා ඇඬුවා කියලා. ඉතින් අඬන්න තරම් වදින්න ඒ අයගේ දරුවෝ ඉන්න අම්මලා. ඉතින් ඒ අයට ඒක යා දෙන්නේ මේ යුද්ධය නිසාවත් ඒගොල්ලන්ට මේක ගැන යුද්ධයේ අත්දැකීමක් කාටවත් නැහැ අපිටත් නැහැ යුද්ධයේ අත්දැකීම් ලොකුවට. ඉතින් මේ දේ මෙහෙම වදින්න නම් මොකද්ද තියෙන රහස කියන එක ඇත්තටම මේ මටත් ඇත්තටම අභිරහසක් මං ලේඛකයාගේ මේ භාෂාව කියලා මම හිතන්නේ. නමුත් මොනවා හෝ අපිට අහු නොවන යම් කිසි දෙයක්ත් තියෙනවා කතාව ආකර්ෂණීය වෙන්න. අපි කියවා ගනිමින් සිටින්නේ චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ මා කියන නවකතාව ගැන. ප්‍රේමය කියන්නේ හරි අපූර්ව දෙයක්. සමහර වෙලාවට අපි ප්‍රේමය බදලා අල්ල ගන්නවා. සමහර වෙලාවට අපි අල්ලගත්ත ප්‍රේමයම අතාරිනවා. අන්නේ දෙකම බොහොම අපූර්වට චිත්‍රණය වෙච්ච නවකතාවක් තමයි මා කියලා කියන්නේ. අපි ප්‍රතිචාර වටයට යෑමටයි සූදානම් වෙන්නේ. ඔව්. ස්තුතියි සුමද. මනෝරම වීරසිංහ මහත්මයා අවසානයේදී පවසනවා මේ කතුවරයා තුළ යම්කිසි රහස් ටිකක් තියෙනවා කියලා. විචාර වටයේදී රහස් තියෙනවා කියලා අපි කිව්වට ඒවා රහස්ද කියලා අපි ප්‍රතිචාර වටයේදී ඔහුගෙන් අහන්නට සූදානම්. චූලාභය ශාන්ත කුමාර මහත්මයාව බොහොම ආදරෙන් පිළිගන්න ගමන් අපි ආදරයට කියන්නේ චූලයියා කියලා එහෙමම කතා කරන්න. මට දැනෙනවා පාඨකයෙක් විදියට මා කියන්නේ ශෝකාන්තයක් කියලා. මේ විචාරකයන් දෙපළ කියන ඔවුන්ට ඒක හිතා ගන්න බෑ කියලා. ශෝකාන්තයක්ද සුඛාන්තයක්ද අතරමං වීමක්ද හිතා ගන්න බෑ කියලා. මොකද්ද ඔබට දෙන්න තියෙන උත්තරේ? ඒක සුඛාන්තයක්ද ශෝකාන්තයක්ද කියලා තීරණය කරන්න ඕනේ මම හිතන්නේ පාඨකයා. ඒ මොහොත විසින් තමයි ඒ පොත කියවලා අවසන් වුණාට පස්සේ ඇතිවන හැඟීමත් එක්ක තමයි තීන්දුව තීරණ කරන්න ඕනෙන්නේ මේක සතුටින්ද ඉවරුනේ ශෝකයකින්ද ඉවරුනේ කියන කාරණේ ගැන. මම හිතන්නේ එහෙමයි විය යුත්තේ. ප්‍රේමය කියන්නේ ශෝකයද? ප්‍රේමය කියන්නේ සම්මිශ්‍රණයක්. ඒ තුල ශෝකයක් තිබෙනවා, ඒ තුල සතුටක් තිබෙනවා, ඒ තුල විරහවක් තිබෙනවා, ඒ තුල එකතු වීමක් තිබෙනවා. ඒ සියල්ල එක්තැන් වෙච්චි සම්මිශ්‍රණයක්. කපිල අයියා. ප්‍රේමය අතහැරීම වගේ කියලා හිතෙනවා. මේ පොත කියවාගෙන යද්දී. ඔව් දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් ප්‍රේමය පිළිබඳ ලෝකයේ විවිධ දාර්ශනිකයන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචන ගත්තොත් එහෙම අතහැරීම තුළම තමයි ප්‍රේමය තියෙන්නේ කියලා තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් දැන් රාජනීෂ් භගවාන් වගේ ඕෂෝගේ ලියවිලි කියවනට අහු වෙනවා. ඔහු කියන්නේම මේ ඇදබැඳ තබා ගන්න එපා අතාරින්න. අතාරින තරමට තමයි ප්‍රේමේ නිදහස් වෙච්ච තැන තමයි ප්‍රේමේ පවතින්නේ. නැත්නම් ප්‍රේමේ පවතින්නේ නැහැ කියලා. ඒක ප්‍රායෝගිකවත් ඒකේ ලොකු ඇත්තකුත් තියෙනවා සුමුදු. මොකද අපි හුඟක් වෙලාට දන්නවනේ අපි දන්නවා දැන් යෞවන ප්‍රේමය කියන එක හැමෝම උත්සාහ ගන්න කෙලවර කරගන්න විවාහයකින්. හැබැයි මේ නෛතික ලියවිල්ලත් එක්ක යෞවන ප්‍රේමය නිමා වෙනවනේ. එතනින් එහාට ප්‍රේමය පවතින්නේ නැහැ. දැන් ඕෂෝ වගේ දාර්ශනිකයෙක් මතු කරන්නේ ඒ කාරණේ. මොකද එතන ෂේක්ස්පියර්ත් ලස්සන කතාවක් කියනවනේ. ඔව්. දොරටුවෙන් ඇතුල් වෙන්න බලන් ඉන්නවා, ඇතුළේ පිට වෙන්න බලන් ඉන්නවා. එළියට යන්න බලන් ඉන්නවා කියලා. දැන් ඕෂෝ කියන මම ඕෂෝ බොහොම ප්‍රිය කරන්නේ ඒ නිසා. ඔහු කියන්නේම මේ නෛතික බැඳීම කියන එක ප්‍රේමයට තියෙන මේ ස්වභාවික පැවැත්මේ සෞන්දර්යය විනාශ කරනවා කියලා. ඉතින් ඒකේ ලොකු ඇත්තක් තියෙනවා. ඉතින් මේ නිසා මේ නවකතාව ඇතුළෙත් මේ අත්හැරීමම තමයි ප්‍රේමය කියන අදහස චූලාතින් මතු වෙනවා. මං හිතන්නේ අපිට ඒක මතු කරගන්න පුළුවන් ටිකක් ගැඹුරින් මේකේ තුන්වෙනි පෙළක් කරා මේක කියවද්දී. ඒක උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අවසාන වශයෙන්ම අවසාප කවිතා සහ නිර්මාල් වෙන් වී යෑම සහ රේවත පරණගම සහ කවිතා යලි එකතු නොවීම
කියන කාරණා ඇතුලේ මම කියන්නේ ඒක කිසියම් ආකාරයකට මනොත් නමත් කතා කර ආකාරයට ශෝකාන්තයක්ද සුඛාන්තයක්ද කියන එකට වැඩිය ඒකේ මං හිතන්නේ ඒකේ තුලා මන්ද නැහැ හිතලා මතු කරාද කියලා ඒකේ මතු කරන්නෙම ප්‍රේමය වනාහි අතහැරීම මත පවතින චෛතසිකයක් කියන අදහස. මනෝරම සිතේ ස්වභාවය හරිම ලස්සනට විග්‍රහ වෙනවා මේ පොතේ. දැන් ගැහැණු සිතක ස්වභාවය, පිරිමි සිතක ස්වභාවය අපිට වෙන වෙනස් විදියට කියවා ගන්න පුළුවන් වෙනවා. ගැහැණිය පලා යනවා. අවස්ථා දෙක තුනකදී පලා යනවා. අල්ලගන්න යන අවස්ථාවේ පිරිමියා අතින් නැතෑරෙනවා. මොකද මේ චෛතසික විවරණය ගැන මේ පොතේ ඔබ හිතන්නේ? ඒක ඊටාම සාර්ථකව සිද්ධ වෙලා තියෙනවා. මම දන්නේ නැහැ එතුමාගේ ප්‍රේම සම්බන්ධතාවලින් මේ අත්දැකීම ආවද කියලා. ගැහැණියෙක්ගේ හැඟීම් එච්චර හොඳට කියනවා. මම අර කලින් කිව්වා වගේ මම මේ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලද්දිත් දැක්කේ බොහෝ කාන්තාවෝ තමයි වැඩි හරියක් මේක ගැන කියලා තියෙන්නේ. උන් තමයි අඬලා තියෙන්නේ. උන් තමයි මේක උන්ට වැදිලා තියෙන්නේ වැඩිපුර. ඒ මොකද ගැහැණියෙක්ගේ අපි කියනවා මේ ගැහැණියෙකුට පමණයි ගැහැණියෙක්ගේ වේදනාව දැනෙන්නේ එහෙම කියලා අපි කතන්දර අහලා තියෙනවා. නමුත් මේ පොත කියවද්දි පිරිමියෙකුට ඊට වඩා ගැහැණු හැඟුම් තේරෙනවා කියලත් ඊටත් වඩා පිරිමියෙක් බලන විදිය දකින විදිය අතර වෙනස ඔහු මේ කෘතියේ ඉතාම පැහැදිලිව ලස්සනට මේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අර මානසික ස්වરૂපයන් ඒ අවස්ථාවලදී කාන්තාව කියන කාන්තාව විවාහ වෙලා හිටියට මේ රේවත එක්ක අරුල් එක්කත් යම් එකතු වීමක් සිදුවීමක් සිද්ධ වෙන්නේ ඒක තමයි ඒ චෛතසික ස්වභාවය. ඒ අවස්ථාවේ ඒ පසුබිම ඒ පසුතලය ඔහු විසින් ලස්සනට හදනවා. එහෙම සෙට් වෙන පසුතලයක් හදනවා. ඒ හදන ගමන් කාන්තාවගේ සිත අර මනමේ කතාව කියනවා වගේම තමයි ඒ වෙලාවේ හැටියට හැදෙන එකත් තාම ලස්සනට පේනවා. ඉතින් මේක මේ ඊටාම ජීව විද්‍යාත්මක කාරණාවක්. ඉතින් මේකෙදී අර පිළయ్య කිව්වා වගේ මේ ඒක මේ අර නීතිමය බැඳීමෙන් මේ එහෙම නවත්තන්න හෝ පුළුවන් හෝ දෙයක් නෙමෙයි. ප්‍රේමය කියන එක කොයි වෙලේ කොහොම උපදිනවද කොයි වෙලේ ඒක පිටාර යනවද කියන එක කියන්න බෑ. ඉතින් මේ කෘතිය තුල ඒ වගේ ඇතිවීම නැතිවීම පිටාර යාම මේ කියන සියලු කාරණා බොහොම අපූර්වට ගලපලා තියෙනවා. චූලාවේ මට විනාඩියක් දෙන්න. දැන් මේ ඔබ මතු කරපු දේ කියන්නේ අරෝල් සහ කවිතා අතර ඇතිවෙන මේ මානසික බැඳීම සහ කායික බැඳීම. මට මේ නවකතාව කියවදී හිතිච්ච දේ තමයි කවිතා වඩාත් ප්‍රමුදිත වෙන්නේ අරෝල් සමග තියෙන බැඳීමේදී කියලා. මට අහුවෙච්ච දේ ඒක. ඒ කියන්නේ රේවත පරණගමත් එක්ක තිබ්බ බැඳීම ඒ කාලය දීර්ඝ කාලයක් පාසල් සමයේ ඉඳලා ආපු ප්‍රේමයක් අවසාන වශයෙන් විවාහකින් කෙලවර වෙච්ච විදිහ. නමුත් මට හිතුණ දේ තමයි අරූල් සමග ඒ දීර්ඝ ගමනේදී LTT කඳවුරෙන් පැනලා යන දීර්ඝ ගමනේදී ඔවුන් දෙදෙනා අතර ඒ කියන්නේ ඉංගිත හැටියට කලින් තියෙනවා ඒක. තිබිලා පස්සේ ඒක ක්‍රියාත්මක වෙන අවස්ථාවේ මට හිතුණා මේ වඩා තෘප්තිමත් වෙනවා ප්‍රමුදිත වෙනවා ඒ ප්‍රේමයේ ඇතුලේ කියලා. කපිලయ్య ඒ ජීවිත අවබෝධය නිසානේ. තව විනාඩියක් දෙන්න මං කියන්න. ඒක හරි සමාජ දේශපාලන යථාර්ථයක්. ඒ කියන්නේ අරූල් නියෝජනය කරන්නේ කවිතාගේ සමාජය. එතකොට දැන් මේක ගැඹුරු කියවීමකට ගියොත් එහෙම මම හැම වෙලෙම හිතන දෙයක් තමයි සිංහල දෙමළ ප්‍රේමයක් ඇති වෙච්ච පමණින් ජනවර්ගයේ ගැටලු විසඳෙන්නේ නැහැ. ඒක ඊට වැඩි බරපතල කැපුමක් සමාජය ඇතුලේ තියෙන. ඒකට හේතු වෙච්ච කාරණා ගොඩක් තියෙනවා. ඒතර ඒ හුඟක් තැන්වලදී ආපහු අපි විතන් වෙනවා. ආපහු අපි දෙමළ අය දෙමළ ගොඩට යනවා, සිංහල අය සිංහල ගොඩට යනවා. දැන් මේකෙදිත් කවිතාව අවිඥානිකව සහ එයාගේ ඇතුලෙන් සමහරට අරූල් සමග ඇති වෙන ප්‍රේමය තුළ එයා වඩාත් සංස්කෘතිකමය බැඳීම කියන කාරණේද මතු කරන්නේ චූලයි. සංස්කෘතිකමය වශයෙන් මේ දෙන්න සමානයි කියන එක. මොකද්ද මේ බැඳීම් වල 100%ක්ම මම ලියද්දී ඒ ගැන හිතුවේ නැහැ. ඔහු ද්‍රවිඩ කෙනෙක් වීමත් කවිතා ද්‍රවිඩ කෙනෙක් වීමත් කියන කාරණේ. නමුත් ඒකත් එක්තරා ආකාරයකට බලපානවා. නමුත් මෙතෙන්දී ඇත්තටම මට දැනෙච්ච දේ මොකද මම හැම වෙලාවෙම මම ලියන හැම දෙයකදීම මම හේතු සාධක ඇතිව තමයි කිසියම් චරිතයක් නිර්මාණය කරන්නේ. ඒ වගේම කිසියම් සංසිද්ධියක් නිර්මාණය කරන්නේ. මට දැනුණ දේ තමයි දැන් ඒ වෙන විට කවිතා ඉන්නේ රේවතගෙන් ප්‍රතික්ෂේප වෙලා. ඉතාමත්ම දරුණු විදිහටම ප්‍රතික්ෂේප වෙලා. මොකද ඒ ප්‍රතික්ෂේප වීම හරහා තමයි
ඇයගේ සම්පූර්ණ ජීවිතයම විනාශ වෙලා යන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අහම්බ විදිහට තමයි මේ අරුල් මෙයාගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. අරුල් එක්ක යන ගමන, ඒ ගමනේදී මම ලියලා තියෙනවා, ඇතැම් තැන්වලදී මම ඒක සඳහන් කරලා තිබෙනවා. මේ අරුල් කවිතා දිහා වැරදි ඇහැකින් කිසිම තැනකදී බලන්නේ නැහැ. මුල් දෙක දෙපැත්තේ දෙන්න නිදා ගන්නවා කිසිම. ඒ වගේම ඒ දෙදෙනා අතර තියෙන සංවාදවලදී වුණත් මේක කිසිම තැනකදී මේ දෙදෙනා අතරේ සම්බන්ධයක් ඉස්මතු වෙන්නේ නැහැ. නමුත් ඉතින් ස්වභාව ධර්මයා විසින් අර වගේ පරිසරයකට ගියාට පස්සේ අර දවස් ගාණක් එකම ඇඳුම් ඇඳගෙන කැලේ මැද්දෙන් බොහොම අසීරු ගමනක් ගිහිල්ලා අර විලකට ආවට පස්සේ ඒ දෙදෙනාගේම මං හිතන හැටියට මට ඒ වෙලාවේ අවශ්‍ය වුණේ දෙදෙනාගේම තිබ්බ අර හැඟීම් ඔක්කොම බොහොම පිටාර ගලනවා. ප්‍රමුදිත වෙනවා අර මනෝරම කියපු වචනේම පාවිච්චි කරොත්. ඉතින් එතෙන්දී ඔවුන් දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙනවා. හැබැයි අර ඔබ කියන දේ මං හිතනවා කිසියම් ආකාරයක කපිල ඔබ සඳහන් කරපු කාරණාවත් මෙතන යටින් ඉස්මතු වෙන්නට ඇති. මොකද ඔවුන් දෙදෙනාගේ වෘත්තිය අතින් ඔවුන් දෙදෙනාම සමාන වෘත්ති. ජනවර්ගීක සමානකමත් ඔවුන් අතර තිබෙනවා. සමාන දුකක් විඳිනවා එක කාලෙක. ඊළඟට මෙතනදී මම නිරූපණය කරන රේවත පර්ණගම කියන්නේ බොහොම කඩවසම් චරිතයක්. නමුත් අරුල් කියන්නේ කඩවසම් චරිතයක් නෙවෙයි. ඔහු ගැන කියලා තියෙනවා මේ ඔහුගේ කොණ්ඩේ හොය පීරගත්ත කැහටු ඇඳුම් කියන්නේ කෙසඟ සිරුරක් තිබෙන තරුණෙක්. ඉතින් අර එහෙම කෙනෙක් එක්ක වුණත් අර වගේ අවස්ථාවකදී ඊ타මත්ම සියුම් විදිහට තමන් අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවක තමන්ට තියෙන එකම ගැලවුම්කාරයම ඔහු. ඉතින් ඔහු සමග ප්‍රේමයෙන් බැඳෙන්නට පුළුවන්. එහෙමයි මම හිතුවේ. මනෝරම සමහර වෙලාවට මේ නවකතාකරුවා විසින් අපිට නවකතාව ඇතුලේ කියනවා සමහර දේවල් ඩිලීට් කරන්න ඕන කියලා. ඒක බලකිරීමක්ද පාඨකයාට? බලකිරීමක් නේ පෞද්ගලිකව ඒක දෙකේ සමහර දේවල් ඇත්තට මේ වාක්‍යයම කියනවා මේක ඩිලීට් කරන්න ඕනේ අලුත් දේවල් වලට ඉඩ තියෙන්නේ එතකොට තමයි කියන එක. ඉතින් ඇත්ත අපිත් අපේ ජීවිතේ දැන් මේකේ අනික් මේකේ නවකතාවෙන් උබ්බට කතාව අපි මේ ජීවිතේ අපිට ගොඩක් දේවල් අමිහිරි සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. අපිට වැරදිච්ච තැන් තියෙනවා. අපි අමතක කළ යුතු තැන් තියෙනවා. අපි ගොඩාක් වෙලාවට අපි ජීවිතේ පුරා කරන්නේ මේ දේවල් ටික මතක තියාගෙන ඒ වේදනාව කොනිත්ත අර සැරව ගලන තුවාලේ සහ හොඳ වෙන එක වටේ කහනවා වගේ ඒක මතු කර අපි උත්සාහ කරනවා ඒක යම්කිසි වේදනාවක් හෝ සතුටක් හෝ අමුතු දෙයක් ලබන්න. ඉතින් මේ කියන කතාව හරි අපිට ඉතින් සමහර දේවල් තියෙනවා අත්හැරලා දාන්න පුළුවන් අත්හරින්න පුළුවන්. එහෙම අමතක කරලා ඩිලීට් කරලා දැම්මොත් අපිට ඇත්තටම අලුත් දේවල් එනවා. දැන් ඇත්තටම අපි පරණ කුණු ගොඩවල් අපි පරණ පොතක් කියවන්න ගත්තත් පොත අපි ගොහෝ වෙලාවට කියවන්නේ අපි ඉගෙන ගත්ත දේවල්. ඊළඟට ਵਿਚාරවාද. අරවා මේව ඔළුවේ තියාගෙන පළවෙනි ඊළඟට ලේඛකයාගේ උස මිටි දිග පළල. ඒව ඔක්කොම පැත්තක තියලා කියවන්න කියන එකත් මම මෙතන මේකෙදි හිතනවා. මොකද බොහෝ දෙනෙක් පොත් කියවන්න ගියාට පස්සේ කියවන්නේ ඒ වටා පිටාවේ ඒව ටික කියවලා ලේඛකයා හොඳ ඔයා බැඳලා ඉන්නේ කවුද? එයාට ළමයි මොනවද කරන්නේ? ඒ ඉතිහාසයන් කියවලා ඉවර වෙලා කතාව මේ විනිශ්චය කරනවා මිසක් පොත වියුක්තව අරගන්නේ නැහැ. ඉතින් එහෙම අනවශ්‍ය දේවල් ටික ඩිලීට් කරලා මේ පොත කියවන්න කියලත් මම පාඨකයන්ගෙනුත් ඉල්ලනවා. කපිල අය ඩිලීට් වෙනවද එහෙම? මේ ලේඛකයාම කියනවා සමහර වෙලාවල් වල ඩිලීට් කරන්න හැදුවට ඩිලීට් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඩිලීට් නොවුණු නිසා කවිතා පරාජසිංහම් පලා යනවා. රේවතෙද්දි පලා යනවා. අතිසුකෝභෝගී අසුනක් වෙනුවට වෙන අසුනක් කලින් ඉල්ලාගෙන පලා යනවා. ඒ තරම් කඩිනම්බ. ඩිලීට් වෙනවද එහෙම? මෙහෙමයි. දැන් අපි දන්නවා අපේ ජීවිතේ හුඟක් අත්දැකීම් එහෙම ඩිලීට් කරන්න අමාරුයි ඒවා. මොකද සමහරලාට ඒක ඩිලීට් කරන්න අවශ්‍ය පාස්වර්ඩ් එක අපිට අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි දන්නවා දැන් සුමුදු සමහර මතක තියෙනවා අපි ගැඹුරු මතකයට යනවා. අපි කියනවා ඒ ගැඹුරු මතකයට ගියම ඒවා තමයි අපි අපේ මුළු ජීවිත කාලෙම වරින් වර මතුවෙමින් තියෙන්නේ. මනෝකෝ වගේ අපි සමහරවිට ඌමනාවෙන්ම මතු කරගන්නවා. ද විශේෂයෙන්ම ප්‍රබන්ධ කතා රචකයෙකුට වගේ කෙනෙකුට ඒ ගැඹුරු මතකය හරි ප්‍රයෝජනවත්. ඒක සනිකරම ලයිබ්‍රරි එකක්. මොකද සමහර ඔහු අය ගොඩනගන චරිතවලට ඒ හැඟීම් ධාරාවන් එකතු වෙනවා. ඉතින් එහෙම වෙනවා. ඒ නිසා මමත් හුඟක් කලකට හිතන දෙයක් තමයි හුඟක් දේවල් ඩිලීට් කරන්න අමාරුයි කියන එක.
සමහර දේවල් අපි අතින් ඩිලීට් වෙනවා මැකිලා යනවා. නමුත් හුඟක් දේවල් එහෙම මුළු ජීවිත කාලය ඇතුළෙම ඉතුරු වෙලා තියෙනවා. හાર્ඩ් ඩිස්ක් එක මදි වුණොත් එක්ස්ටර්නල් එකක් හරි අරගෙන අපි ඒක එහෙම තියාගන්නවා. චූලයි. හරිම කැමති දෙයක් තියෙනවා පාඨකයෙක් විදිහට මම මේ නවකතාව ඇතුලේ දාර්ශනික ප්‍රවේශය. ඔබ ඒක වියමන් කරන්නේ ආයාසයෙන්. එහෙම නැත්නම් ඇත්තටම මේ සිදුවීමත් එක්ක ඔබ එහෙම ඒ සිතිවිලි ඔබට එනවද? ඔබ කොහොමද ඒක කරගන්නේ? වියමන් කරගන්නේ? නෑ ඇත්තටම මේ නවකතාවට මේ කවිතාගේ චරිතය හසුරුවා ගැනීමේදී මොකද පාඨකෙක් හැටියට මේවා ඔක්කොම මේ සිතියම් ගත කරලා හසුරුවන්න ඕනේ. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලියද්දී මගේ ඊ타ත්ම සුළු අවශේෂ චරිතයක් වුණත් මම මැප් කරනවා කලින්. ඉතින් එහෙම කවිතාගේ චරිතය නිර්මාණය කිරීමේදී මට අවශ්‍ය වුණා මේ කවිතා ගනු ලබන තීරණ වලට කිසියම් ආකාරයක දාර්ශනික පසුබිමක් හදාගන්න. එතෙන්දී මට අවශ්‍ය වුණා දැන් කවිතා නෙදර්ලන්තයට තනියම පැනලා ගිහිල්ලා නෙදර්ලන්තයේදී මේ කවිතා තමන්ගේ හිත দমনය කරගන්නේ කොහොමද? ඒ দমনය කර ගැනීම සඳහා තමයි මම අර ස්වාමීවරයෙක්ව එතෙන්ද ගේන්නේ. ඒක මං කෘතිම වගේ නාපු දෙයක් නෙවෙයි ඇත්තටම. මොකද කවිතාට ඒ වගේ සහාය චරිතයක් අවශ්‍ය වෙනවා ඉතින්දී. ඉතින් ඔහු හරහා එන හැම වැකියක් තුළින්ම මම බලාපොරොත්තු වුණේ කවිතා ගන්න තීන්දුව තීරණවලට බලපාන ආකාරයේ කිසියම් ආකාරයක දර්ශනයක් නිර්මාණය කරා. දැන් ඔබ ඔය සඳහන් කරපු කාරණේ අර ඩිලීට් වෙනවද කියන කතාව. ඒ ගැනත් මම යමක් කියන්න ඕනේ. මොකද මම ඒ ඩිලීට් කියන වචනේ මේ නවකතාවේ කීප තැනකම මම පාවිච්චි කරලා තියෙනවා. හැබැයි අවසානයේදී කවිතා එක නිතර ඉස්මතු කරාට අන්තිම මොහොතේදී කවිතට තමන්ගේ මතකේ ඩිලීට් කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි එයා අර දැඩි තීන්දුවට එන්නේ. බොහෝ විට මේ කාන්තාවන්ගේ ඉන්බොක්ස් එකේ ඒ වගේ ඩිලීට් කරන්න අමාරු දේවල් හුඟක්. පැහැදිලිව. මනෝරම විග්‍රහයට වැඩිය මේ චරිතය තුළ දැන් මේ තරම් අපි දැන් කියවන යටිපෙළ දාර්ශනික බුදුදහමේ හරය අපිට අහු වෙනවා. ඒක ඇතුලේ හැබැයි විග්‍රහයට වැඩිය නිරූපණයක් තියෙනවා. චරිතවල. ඔව්. ඔහු දැන් මේ අපිට යම්කිසි ඔය උදාන වාක්‍යයන් ආප්තයන් ඒ වගේ දේවල් මේ කතාව තුල තියෙනවාට වඩා ඔහු පෙන්වන්න හදනවා ඒ දේවල් ඒක අපිටත් මේ දැන් සමහර වෙලාවල් වලට කියනවානේ නව කතාවක් කියවලා ගණ්ඩ දෙයක් තියෙන්න ඕනේ කියලා. අන්න ඒක මම හිතනවා එහෙම ගණ්ඩ දෙයක් කියලා. ඒ කියන්නේ මේ චරිතය මේ වෙලාවේදී මේ කරන කියන දේවල් අපිට ප්‍රායෝගිකව අපිත් කරන දේවල් සහ සමහර වෙලාවල් වලට අපිට මොකද්ද කරන්නේ කියලා ඉන්න අතීරණයක ඉන්න වෙලාවක මේ වගේ දේවල් අපිටත් ක්‍රියාත්මක කරන්නට මේ සිතිවිලි මෙයාලගේ ක්‍රියාකාරකම් මොකද මේ කාරණාව සම්බන්ධයෙන් කතා කරනවා නෙමෙයි පෞද්ගලිකව අපිට ජීවිතේ නෑ හැලැප්පීම් එක්ක සමහර කාරණාවල් වලට තීරණ ගන්න. මොකද වැදගත්ම දේ තීරණ ගන්න එක. ඒ තීරණ ගැනීම සඳහා මේ කියන චරිත හරහා ඉදිරිපත් කරන යම් කාරණා ඉවහල් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ චරිත තුල ඒ චරිතවලට අනන්‍ය ලක්ෂණ ඒ චරිත තුල ඒ චරිතවලගේ සිතුවිලි ක්‍රියාකාරකම් ඒ සියල්ල මේ ලේඛකයා අන්තර්ගත කරලා තියෙන්නේ කියවන පාඨකයාටත් මොනවා හෝ යමක් අර මං වගේ යම්කිසි ප්‍රඥාවටත් යම්කිසි දෙයක් ඇතුල් කරන්න කියලා අර කපිල මහත්මයා කිව්වා වගේ අර ඕෂෝ කියපු කියමනවල් ඒ දේවල් මේක තුල ඍජුව නොකියලා තිබුණට මේක තුල වෙනම දාර්ශනික කියවීමක් කරන්නත් පුළුවන්. බැරි කමක් නැහැ. මොකද කවුරුත් තාම එහෙම කියවලා නැහැ. ඕනම කෘතියක අපිට මේක යටිපෙලක් කියවන්න පුළුවන්. ඒකට අර ඒක පාඨකයා නෙමෙයි තවත් පැත්තකින් ඉඳන් අපිට බලන්න තරම් අපේ මනස තාම පුරුදු පුහුණු කරලා නැහැ. එහෙම පැත්තකට ගිහින් මේක කියවන්න ගත්තොත් අපිට සමහර විට මීට වඩා වෙනස් දෙයක් මේ පොතෙන් පේන්න පුළුවන්. අපි මේ පොදුවේ හැමදෙනාම දකින්න කියන දෙයට වඩා තවත් දෙයක් දකින්න පුළුවන්. ඒ වැඩේ තියෙන්නේ අර අපි කියවපු දේවල් ඉගෙනගත්ත දේවල් එක්ක අපේ මනස ඒ தത്വෙට එකපාර යන්න පුරුදු පුහුණු කරලා නැහැයි කියලා මම හිතනවා. කේ ජයතිලක ශූරීන් හරි අපූර්ව කතාවක් කියනවා වරක පොඩි කවියකින් මේක කියන්නේ. සමහර කතා අපේ ඔළුවේ තියෙන සියලුම දේවල් අල්ලගෙන තෝන් ලණුවක් වගේ අල්ලගෙන අපිව මෙහෙවනවා කියලා. දැන් මේ මානව කතාවත් ජීවිතය ගැන අපිට පුංචි දේවල් දිදී අපිව මෙහෙවන්න පටන් ගන්න.
ඔබට දැනෙන්නේ නැති මේ කතා බහ ඇහුවට පස්සේ මට හිතුණා මේ පොතේ පුංචි කෑල්ලක් තියෙනවා ඒක ඔබට කියන්නට ඕනේ කියලා. හිතට කැරලි ගහන්න ඉඩ තියන්න එපා. එහෙම වෙන බව දැනෙනවා නම් ඉක්මනින්ම ධානයගත වන්න. ධාන ප්‍රගුණ කරන කෙනෙකුට බොහොම ලේසියෙන් හිත හදාගන්න පුළුවන්. නව කතාවක් කියලා කියවලා ඔබට පුළුවන් නම් හිත ධානයගත කරගන්න. අන්න එදාට අපිට පුළුවන් ආනන්දයෙන් ප්‍රඥාවට යන්න. ඔබට ආරාධනා කරනවා මා නව කතාව කියවා ගන්නට චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ 2018 පළවෙච්ච නව කතාවක්. නමුත් ඔබ කියවා නැතිනම් දැන් හෝ සොයාගෙන කියවන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි සුමුද ඔබට. අද දවසේ අපි විචාරයන් රැගෙන ආවේ මා නැමැති නවකතාව පිළිබඳවයි. චූලාභය ශාන්ත කුමාර මහත්මයා මෙහි කතුවරයා වූයා. ඔහු බොහෝ දේ සමාජයට කියන්නට උත්සාහ ගන්නවා මේ චරිත සියල්ල හරහා. ස්තුතියි ඔබට චූලාභය ශාන්ත කුමාර මහත්මයා අපිට මේ කතාව සමාජයේ ඉදිරියේ දිගහරින්නට ඉඩ සැලැස්වාට පොතයි හිතයි වැඩසටහන තුළින් අපි ව්‍යායාමය දරන්නේ ඒ වෙනුවෙන්. ඉතින් අද දවසේ විචාරකයන් විදිහට අපිත් එක්ක සම්බන්ධ වුණා මනෝරම වීරසිංහ මහත්මයා. ස්තුතියි ඔබට. අපි නැවතත් දවසක ඔබ හා සම්බන්ධ වෙන්නට සූදානම්. ඒ වගේම කපිල එම් ගමගේ මහත්මයා ස්තුතියි විචාරයන් ලබා දුන්නාට. ඒ වගේම සුමුදු චතුරානි ජයවර්ධන ස්තුතියි ඔබටත්. අපි තවත් දවසක මේ ආකාරයෙන් විචාරයන් ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. මානව සම්බන්ධතාවල මේ මනෝභාවයන් වල අන්තයන් දුටු විට ඔබට මධ්‍යස්ථ තැන සොයා ගන්නට පුළුවන්. ඒ අන්තයන් විඳින්න, ඒ අන්තයන් ස්පර්ශ කරන්න. එවිට ඔබට දැනේ ඔබ ජීවත් විය යුත්තේ කොහොමද කියලා. ඒ මධ්‍යස්ථ ස්වභාවය ඔබට වටහා ගන්නට හැකියාවක් ලැබෙයි. අපි සූදානම් වෙන්නේ පොතයි හිතයි වැඩසටහන තුළින් මේ ආකාරයෙන් අද දවසට සමුගෙන යන්නට තවත් අත්දැකීමක් සමගින් අපි ඔබව මුණ ගැහෙනවා ලබන සතියේ. ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ සතියක්.